අයිබෝන් දරුවනි අද මම ඔබ සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2018 19 වර්ෂවල සාමාන්‍ය පෙළ ගණිතය පළමු ප්‍රශ්න පත්‍රයේ කෙටි ප්‍රශ්න 25 අතර ඇති ජ්‍යාමිතිය කෙටි ප්‍රශ්න කිහිපයක්. ඉතින් ළමයි ඔබ මෙවැනිට දන්නවා කෙටි ප්‍රශ්න 25 අතර ජ්‍යාමිතිය ප්‍රශ්න 7ක් හෝ 8ක් අනිවාර්යෙන්ම තියෙනවා. ඉතින් මගේ මේ වීඩියෝ මාලාව එම ප්‍රශ්න සියල්ලටම සම්පූර්ණ ලකුණු හිමි කර ගැනීමට අත්උදව්වක් වෙයි කියලා මම හිතනවා. හොඳයි. එහෙනම් අපි ආරම්භ කරමු 2019 වර්ෂයේ අහපු පළවෙනි ප්‍රශ්න. රූපයේ දී ඇති තොරතුරු අනුව x වල අගය සොයන්න කියලා කියනවා. හොඳයි දරුවනේ එහෙනම් ත්‍රිකෝණයක් දීලා තියෙනවා. මේ ත්‍රිකෝණේ මේ කෝණය CI කියලා තියෙනවා. මෙයා x කියලා දිනවා. මෙයා x කියලා තියෙනවා. x යගේ සොයන්න කියලා. හොඳයි. ඉතින් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනෙහි එකතුව අංශක 180යි කියලා අපි දන්නවනේ. මම එන ඉස්සරහම ලියා ගන්නවා. 100 ධන x ධන x සමානයි 180යි. ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුනේ එකතුව 180ක් නිසා. හොඳයි. ඉතින් අපි මේ දෙක එකතු කරන්න පුළුවන් 2x තියෙනවා ci සමානයි 180යි. හොඳයි. ඉතින් ළමයි 2x සමානයි 180 මේ 100 අපි හැපැත්තට ගෙනියනවා ඍණ ci කියලා දානවා. හොඳයි. 2x සමානයි 80යි. ළමයි x වල අගය සෙවීම සඳහා දෙපැත්තම අපි දෙකෙන් බෙදනවා. එහෙනම් x වල අගය අංශක 40ක් වෙනවා x වල අගය. ප්‍රශ්නේ වෙන්නේ රූපයේ දැක්වෙන වෘත්තයේ මත ABCD ලක්ෂ පිහිටා ඇත. ABC කෝණය අංශක 100යි. CAB කෝණය අංශක 30යි. අපෙන් අහනවා XC අගය කීයද කියලා. හොඳයි දරුවනේ. එහෙනම් අපිට ගානට ඇතුල් වෙන්න ඕනේ දෙන ලද තොරතුරු ඔස්සේනේ. ඒතර මට පේනවා කෝණ දෙකක අගයක් දීලා තිනවා මේ ත්‍රිකෝණේ. ABC ත්‍රිකෝණේ කෝණ දෙකක අගයක් දීලා තියෙනවා. ඉතින් ළමයි ත්‍රිකෝණයක කෝණ දෙකක අගය දීලා තියෙනවා නම් ඉතුරු කෝණය හොයාගන්න පුළුවන් නේ. ඒ කොහොමද? ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව අංශක 180ක් නිසා මම ටක් කරලා හොයලා පෙන්නන්න. ඒක තමයි කෝණයේ අංශක 30යි 100යි අපි මෙතෙන්ද සංකේතයක් දාගමු. මෙයා x නම් මෙයා y කියලා දාගමු. y කියන කෝණයේ අගය 180ක් වෙනවා. හොඳයි. මේ දෙන්න එකතු කරාම 130යි y සමානයි 180යි. ළමයි මේ 130 මම එහා පැත්තට ගෙනියනවා. එතකොට ඍණ 130ක් වෙනවා. y සමානයි 180 ඍණ 130යි y සමානයි අංශක 50ක් වෙනවා. හොඳයි. එහෙනම් ළමයි මේ කෝණයේ අගය අංශක 50ක් වෙනවා. හොඳයි. එතකොට දරුවනි මෙන්න මේ අංශක 50ක් තියෙන මේ කෝණයයි මේ x කෝණයයි අතර සම්බන්ධයක් තියෙනවා. AB කියන වෘත්ත ඡාපයේ ආරම්භ වෙනවා එකම දිශාවක් මත සාධන කෝණ. එකම දිශාවක් මත සාධන කෝණ එකම ඛණ්ඩයේ කෝණ කියලා කියනවා. එකම ඛණ්ඩයේ කෝණ කියලා කියනවා. හොඳයි. එහෙනම් එකම ඛණ්ඩයේ කෝණ සමාන වීම නිසා ළමයි x යගය අංශක 50ක් වේ. x යගය අංශක 50ක් වේ. හොඳයි. ඊගාව ප්‍රශ්නට යමු. දී රූපේ ABC ඍජුකෝණී ත්‍රිකෝණයේ CB පාදයේ F එක් දික් කර ඇත. AB සහ CB
හි මධ්‍ය ලක්ෂ පිළිවෙලින් E සහ D වේ DEB අංශක 50ක් නම් EBFE විශාලත්වයේ සොයන්න කියලා කියනවා. හොඳයි. එහෙනම් දරුවනි මම රූප සටහන අඳින්නම්. හොඳයි. එතකොට මෙන්න මේ කොටස සමානයි කියලා දීලා තියෙනවා. මේ කොටසට සමානයි කියලා දීලා තියෙනවා. මොකද AB හා CB පාදවල මධ්‍ය ලක්ෂ පිළිවෙලින් E සහ D වේ කියලා දීලා තියෙනවා. හොඳයි. අපෙන් අහන්නේ මෙන්න මේ EBF කෝණය අගේ. මෙතන 50ක් තියෙනවා දරුවනේ. EBF කෝණයේ අගේ. හරි. දැන් ළමයි අපි මේ අංශක 90න් තමයි ආරම්භ කරන්නේ. මේ D සහ E කියලා කියන්නේ ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂයන් යා කරන රේඛාව. ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂයන් යා කරන රේඛාව. අනිවාර්යයෙන්ම ඉතිරි පාදයට සමාන්තර වෙනවා. මධ්‍ය ලක්ෂ ප්‍රමේය. ඒ වගේම මේ පාදයෙන් හරි අඩක් වෙනවා. ඒක මෙතෙන්ට අවශ්‍ය වෙන්නේ නැහැ. මධ්‍ය ලක්ෂ ප්‍රමේය. හොඳයි. මේ දෙන්න සමාන්තර වෙනවා නම් මෙයා අනිවාර්යයෙන්ම අනුරූප කෝණ සමාන වෙනවනේ. සමාන්තර රේඛා දෙකක් අතර අනුරූප කෝණ අගෙන් තව විශාලත්වයෙන් සමානයි. දැන් බලන්න මේ කුඩා ත්‍රිකෝණය දිහා. කුඩා ත්‍රිකෝණය දිහා බලන්න. මේ තියෙන කෝණය ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමාන වේ. එනම ලියනවා මෙයා EBF කෝණය සමානයි අංශක 50 ධන අංශක 90යි. මේ කෝණ දෙකේ එකතුව මේ කෝණයට සමානයි පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමාන වන නිසා. හොඳයි. EBF කෝණය සමානයි අංශක 140යි. EBF සමානයි අංශක 140යි. right. එහෙනම් ඊළඟ ප්‍රශ්නෙට යමු අපි. හොඳයි. ළමයි වෘත්ත චතුරස්‍රයක් තියෙනවා. වෘත්ත චතුරස්‍රයක් තියෙනවා. ඔබට ප්‍රශ්නේ තිරේ දිස්සෙනවා ඇති. මට අග අඳ ගන්නම්. A B E C D මෙයා y මෙයා x 120යි මේ කෝණය 70යි. හොඳයි. අපි අහන්නේ x හා y හි අගය සොයන්න කියලා. හොඳයි. මේ ළමයි A B C D කියලා කියන්නේ වෘත්ත චතුරස්‍රයක්. වෘත්ත චතුරස්‍රයක් වෙන්න නම් චතුරස්‍රයේ ශීර්ෂ හතරම පරිදි ස්පර්ශ වෙලා තියෙන්න ඕනේ. එහෙනම් A B C D කියන්නේ වෘත්ත චතුරස්‍රයක්. වෘත්ත චතුරස්‍රයක ළමයි පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය තමයි මෙයා. වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය තමයි මෙයා. පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන වේ. වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන වේ. එන ළමයි එම ප්‍රමේය අනුව x වලාගය අංශක 70ක් වෙනවා. අදන්න දෙයක් නැහැ. අංශක 70ක් වෙනවා. right. y ගියගේ ගන්න කොහොමද? ඒ වගේම ABCD වෘත්ත චතුරස්‍රයක් නම් සම්මුඛ කෝණ පරිපූර්ණකයි. පරිපූර්ණකයි කියලා කියන්නේ කෝණ දෙකේ එකතුව අංශක 180ක් වෙන්න ඕනේ. එහෙනම් දරුවනි
මේ දෙන්නගේ එකතුව අංශක 180ක් වෙන්න නම් 11 දරුවනේ අපිට අකලා හිතෙන් දාන්න පුළුවන් y ගේ අංශක 60යි 60යි 120යි එකතු කරාම අංශක 120යි ඊටාම් පාසු ගානක් එහෙනම් x සමානයි අංශක 70යි y සමානයි අංශක 60යි හොඳයි ළමයි අපි යමු 2019 වර්ෂයේ ඊළඟ ප්‍රශ්නෙට ළමයි දීලා තියෙනවා අපිට මෙන්න මේම මේ කෝණයේ අගේ අංශක 55යිලු අපෙන් අහන්නේ මෙන්න මේ කෝණයේ අගේ කීයද කියලා. හොඳයි. අපිට දෙන ලද තොරතුරු ඇසුරින් අපි ගානට සම්බන්ධ වෙමු. අපිට මේනවා ළමයි O කේන්ද්‍රේ නම් A කියලා කියන්නේ වෘත්තයේ මත පීති ලක්ෂයක් OA කියලා කියන්නේ අරය. OA කියලා කියන්නේ අරය. ඒ වගේම B කියලා කියන්නේ වෘත්තයේ මත පීති ලක්ෂයක් කේන්ද්‍රයේ සිට ඒ වෘත්තයේ මත පීති ලක්ෂයට ඇති දුර අරය වෙනවා. මෙයත් අරය, මෙයත් අරය. එහෙනම් AOB කියලා කියන්නේ සමද්විපාද ත්‍රිකෝණයක්. මේ වෙනකොට ඔබ දන්නවා ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් සමාන පාදවලට සම්මුඛ කෝණ සමානයි. ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් සමාන පාදවලට සම්මුඛ කෝණ සමානයි. අන්න ඒ ප්‍රමේය අනුව ළමයි මේ කෝණයයි විශාලත්වයෙන් සමානයි. එහෙනම් මෙයත් 55යි මෙයත් 55යි. දැන් අර මම මුලින් කිව්වා වගේ ඔබ දන්නවා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව අංශක 180යි. මේ වෙන විටත් මේ කෝණ දෙකේ අගය 110යි. අපිට දැන් ලේසියෙන් මෙයාගේ අගය හොයන්න පුළුවන්. 180 වෙන් 110ක් අඩු කරන්න අංශක 70යි. මේ කෝණයේ අගය අංශක 70ක් වෙනවා. හොඳයි. එන ළමයි මෙන්න මේ අංශක 70 කෝණයයි මේ x කෝණයයි අතර සම්බන්ධයක් තියෙනවා. 10 වසරේදී තියෙනවා වෘත්ත ඡාපයකින් කේන්ද්‍රය ආපාදනය කරන කෝණයෙන් හරියටක් වෙනවා පරිධිය ආපාදිත කෝණය. මේ තියෙන්නේ කේන්ද්‍රය ආපාදිත කෝණය මේ තියෙන්නේ පරිධිය ආපාදිත කෝණය. වෘත්ත ඡාපයකින් කේන්ද්‍රය ආපාදනය කරන කෝණයෙන් හරියටක් වෙනවා පරිධිය ආපාදිත කෝණය. එහෙනම් ළමයි 70 වෙන්නේ හරියටක් වෙන්නේ 70 වෙන් හරියටක් වෙන්නේ x යගේ. එහෙනම් x සමානයි අංශක 35යි. x සමානයි අංශක 35යි. x සමානයි අංශක 35යි. right. ඊළඟට මම තෝරගත්තා 2018 වර්ෂයේ තිබුණ ජ්‍යාමිතික මෙන්න මේ ප්‍රශ්නේ. ඉතාම සරල ප්‍රශ්නයක්. හොඳයි. මෙන්න මේ කෝණයගේ අංශක 80යි කියලා තියෙනවා. මේ කෝණේ x ලු මේ කෝණය 3යි x ලු. හොඳයි. රූපේ දී ඇති තොරතුරු අනුව x යගේ සොයන්න කියලා කියනවා. නැවතත් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව අංශක 180යි. මම සමීකරණයක් ගොඩනගනවා x ධන 3යි x ධන 80 සමානයි 180යි. 180යි මේ කෝණ තුනේ එකතු. හොඳයි. මට මේ දෙන්න එකතු කරන්න පුළුවන් 4යි x ධන 80 සමානයි 180යි. මේ 80 මම එහා පැත්තට ගෙනියනවා සමාන කිරීමෙන්. එතකොට යා ඍණ ලකුණක් විදිහට ලියන්න පුළුවන්. 4යි x සමානයි 180 අඩු කිරීම 80. හොඳයි. 4යි x සමානයි 100යි. 4යි x සමානයි 100යි. හොඳයි. එන ළමයි මෙතනින් ගමු. 4යි x සමානයි අංශක 100යි නම් x වල අගය හොයන්න මම දෙපැත්තම 4ෙන් බෙදනවා. එන ළමයි x යගය අංශක 25ක් වෙනවා. x යගය අංශක 25ක් වෙනවා. x යගය අංශක 25යි. හොඳයි. එහෙනම්
2018 වර්ෂයේ ඊළඟ ප්‍රශ්නේ වෙන්නේ මෙන්න මෙහෙම එකක් දරුවෝ දීලා තියෙන්නේ. right A B C D මේ පාද දෙක දිගින් සමානයි. මේ ත්‍රිකෝණය මේ පාද දෙක දිගින් සමානයි. මේ අංශක 30යිලු. අපෙන් අහන්නේ DAB හි විශාලත්වය. DAB විශාලත්වය. මම මෙතනද x කියලා දාගන්නවා. DAB විශාලත්වය. හොඳයි. මම මුලින් 2019 වර්ෂයේ ඇහුවා වගේ ළමයි දෙන ලද තොරතුරුකින් තමයි අපි ගානට ඇතුල් වෙන්නේ. මම මේ ත්‍රිකෝණය DBC ත්‍රිකෝණය ගත්තොත් ඒ ත්‍රිකෝණයේ එක කෝණයක් දීලා තිනවා. ඒ වගේම මට පේනවා මේ ත්‍රිකෝණේ පාද දෙකක් දිගින් සමානයි. ඒ බව තමයි මේ ලකුණින් පෙන්නන්නේ. දැන් නැවත ත්‍රිකෝණයක පාද දෙකක් දිගින් සමාන නම් සමාන පාදවලට සම්මුඛ කෝණ සමානයි. එහෙනම් දරුවනි මෙයා 30යි නම් මෙයා 30යි කියලා දාන්න පුළුවන්. ඒ වගේම ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය. මෙන්න මේ ත්‍රිකෝණේ පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය තමයි මේ. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමානයි. ඒ ප්‍රමේය අනුව මෙන්න මෙයාගේ අගය අංශක 60යි. මෙයාගේ අගය අංශක 60යි. දැන් අපි මේ ත්‍රිකෝණයට ආවා. මේ ත්‍රිකෝණයට එනකොට ඒ ත්‍රිකෝණේ සමද්විපාද ත්‍රිකෝණයක්. නැවතත් ත්‍රිකෝණයක පාද දෙකක් දිගින් සමාන නම් සමාන පාදවලට සම්මුඛ කෝණ සමානයි. එහෙනම් පුතා මෙයා අංශක 60යි නම් x වලගේ අංශක 60ක් වෙනවා. x යගේ අංශක 60ක් වේ. x යගේ අංශක 60ක් වේ. right. හොඳයි. ඊළඟ ප්‍රශ්නෙට යමු. දැන් තියෙනවා ඔබට ප්‍රශ්නය තිරේ දිස් වෙනවා ඇති. A B C D මේ කෝණය 40යිලු. මෙයා ඊලු. මෙන්න මේ ලක්ෂයේ E කියලා දාන්න. මෙන්න මෙතන දාන්නම්ම E මේ කෝණයගේ 15යි. අපෙන් අහන්නේ ABCD යනු වෘත්තයේ මත පිහිටි ලක්ෂ 4ක් දී ඇති තොරතුරු අනුව DEC විශාලත්වය. DEC විශාලත්වය. මෙන්න මේ කෝණයේ විශාලත්වය මම පොඩ අඳුරු කරලා කියනවා. මෙන්න මේ කෝණයේ විශාලත්වය DEC කෝණයේ විශාලත්වය තමයි අහන්නේ. හොඳයි. එහෙනම් ආරම්භ කරමු මෙන්න මේ. ළමයි DC කියන වෘත්ත ඡාපේ DC කියන මේ highlight කරපු වෘත්ත ඡාපයෙන් එකම දිශාවක් මත සාදන කෝණ. එකම ඛණ්ඩයේ කෝණ වෙනවනේ. එකම දිශාවක් මත සාදන කෝණ එකම ඛණ්ඩයේ කෝණ වෙනවා. DC ඡාපයෙන් සෑදෙනවා මෙතන අංශක 15යි. DC ඡාපයෙන් තමයි ළමයි මෙතන සෑදෙන්නේ. මේ කෝණයත් අංශක 15ක් වෙනවා. මේ කෝණයත් අංශක 15යි. එහෙනම් මෙතන අංශක 15ක් උනේ එකම ඛණ්ඩයේ කෝණ නිසා. right. දැන් ළමයි බලන්න අපිට මේ ටික පේන්නේ නැහැ. මේ කෝණය දිහා බලපුවාම එය ඇවිල්ලා ADE ත්‍රිකෝණේ පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය. ADE ත්‍රිකෝණේ පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය තමයි මේ. එහෙනම් ළමයි ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමානයි. අන්න ඒ ප්‍රමේය අනුව මෙන්න මේ 40 ධන 15 ධන DEC කෝණය වෙනවා. DEC කෝණය වෙනවා. හොඳයි. මෙතන එකතු කරගෙන පස්සේ 55යි DEC කෝණේ අගය. DEC කෝණේ අගය 55ක් වෙනවා. 55
වෙන්නේ. හොඳයි. ඊළඟ ප්‍රශ්නට යමු. 2018 වර්ෂයේ මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. P Q R S ළමයි මේ කෝණය x මේ කෝණය 110යි. right. මෙන්න රූපයේ දැක්කන වෘත්තයේ විස්කම්භය PQ වෙනවා. වෘත්තයේ විස්කම්භය PQ වෙනවා. විස්කම්භය වෙන්න නම් කේන්ද්‍ර හරහා යන්න ඕනේ. වෘත්තයක් වගේ පේනවනේ. කේන්ද්‍රය හරහා යන්න ඕනේ. හොඳයි. දී ඇති තොරතුරු අනුව x යගේ සොයන්න ඕනේ. x යගේ සොයන්න ඕනේ. මෙතනත් තමයි යා කරලා තියෙන්නේ. එතනත් යා කරලා තියෙන්නේ. වෘත්තයක් වගේ පේනවා කියලා හිතනවා. හොඳයි. එහෙනම් අපිට දැන් මේ x වලගේ සොයන්න නම් මේ ගානේ තොරතුරක් ඉදියක් දීලා තියෙනවා. මෙන්න මෙහෙම. ඇයි ඒක දීලා තියෙන්නේ? රූපයේ දැක්කන වෘත්තයේ විස්කම්භය PQ. විස්කම්භය PQ නම් ළමයි මේ කෝණයේ විස්කම්භයෙන් ආරම්භ වෙන කෝණය අර්ධ වෘත්ත කෝණනේ. අර්ධ වෘත්ත කෝණ අංශක 90. අර්ධ වෘත්ත කෝණ අංශක 90. right. දැන් මේ පාර නම් හොයාගත්තා. අර්ධ වෘත්ත කෝණ අංශක 90. ඊගොට ළමයි x වලගේ හොයන්න නම් මේ දෙන්නගේ එකතු අංශක 90ක් වෙන්න ඕනේ. මේ x කෝණේ මේ කෝණේ යගේ අංශක 90ක් වෙන්න ඕනේ. right. ඒක මගේ ඇහැ යනවා PQRS කියලා කියන්නේ චතුරස්‍රයක් ශීර්ෂ හතරම පරිධි ස්පර්ශ වෙලා තියෙනවා. මෙයා වෘත්ත චතුරස්‍රයක්. PQRS කියන්නේ වෘත්ත චතුරස්‍රයක්. වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණයි. වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණයි. ඒ කියන්නේ සම්මුඛ කෝණ දෙකේ එකතුව 180ක් වෙන්න ඕනේ. හොඳයි. අරයාගේ අගේ ගන්න නම් 180 වෙන් 110ක් අඩු කරන්න අංශක 70යි. මෙන්න මේ කෝණයගේ අංශක 70ක් වෙනවා. අංශක 70ක් වෙනවා. දැනටමත් ළමයි බලන්න PRQ කියන ත්‍රිකෝණේ මෙයා 90යි. මෙයා 70යි. මෙයාගේ තමයි යෝනි. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව 180 නම් දැනටමත් මේ කෝණ දෙකේ යගය 90යි 70යි x අකුරයි 180ට සමාන වෙන්න ඕනේ. මේ දෙන්න එකතු කරාම 160යි x සමානයි 180. මේ 160 අපි එහා පැත්තට ගෙනිනවා. එහෙනම් 180 ඍණ 160 වෙනවා. ඍණ 160යි. එහෙනම් දරුවනේ x යගේ අංශක 20ක් වේ. x යගේ අංශක 20ක් වෙනවා. x යගේ අංශක 20ක් වෙනවා. හොඳයි. එනවාමයි 2018 වර්ෂයේ ඊළඟ ප්‍රශ්නේ ගාවට මම යනවා. ඊළඟ ප්‍රශ්නේ මෙව තියෙනවා. right. මෙයා x ලු මේ කොටසයි සමානයි. මේ කොටසයි සමානයි. මෙයා 100යි ලු මෙයා 20යි ලු මේ x වල අගය අහනවා. x වල අගය අහනවා. හොඳයි. රූප සටහන දැක්ක ගමන් මේ සමාන කොටස් දෙක පේනවනේ. සමාන කොටස් දෙක පේනවා. දරුවනේ මේ තියෙන විශාල ත්‍රිකෝණේ මේ පාදයේ මධ්‍ය ලක්ෂ්‍ය තමයි මෙයා. මේ පාදයේ මධ්‍ය ලක්ෂ්‍ය තමයි මෙයා. ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂ්‍යයන් යා කරන රේඛාව තමයි මේ. ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂ්‍ය යා කරන රේඛාව තමයි මේ. එයා එම ත්‍රිකෝණයේ ඉතිරි පාදයට අනිවාර්යයෙන්ම සමාන්තරයි. අනිවාර්යයෙන්ම සමාන්තරයි.
එහෙනම් මේ දෙන්න මෙහෙම යන්න. ළමයි මේ රේඛාව කියන්නේ සමාන්තර රේඛා දෙකක් තීර්යක් රේඛාවකින් ඡේදන වෙන අවස්ථාව. එහෙනම් මෙන්න මේ කෝණයයි අනුරූප කෝණ වෙනවා. මේ රේඛා දෙක සමාන්තර නිසා මේ කෝණ දෙක සමාන වෙනවා. මෙයා 100යි අනුරූප කෝණ. මෙයා 100යි අනුරූප කෝණ. හොඳයි. මෙයා 100 නම් මෙන්න මේ කෝණය 80ක් වෙනවා සරල කෝණනේ. සරල කෝණයකගේ අංශක 180ක් නිසා. සරල කෝණයකගේ අංශක 180ක් නිසා. දැන් ළමයි බලන්න මේ කුඩා ත්‍රිකෝණේ කෝණ දෙකක අගය ගන්න. මේ කුඩා ත්‍රිකෝණේ කෝණ දෙකක අගය ගන්නවා. මෙයා 80යි මෙයා 20යි. මෙයා 80යි මෙයා 20යි. ආයෙම ලියනවා x දන්න 80 දන්න 20 සමානයි 180යි x දන 100 සමානයි 180යි මේ 100 මම එහා පැත්තට ගෙනියනවා 180 ඍණ 100 වෙනවා එහෙනම් x සමානයි 80ක් වෙනවා x යාගේ 80ක් වෙනවා x යාගේ 80ක් වෙනවා right හොඳයි අපි යමු ඊළඟ ප්‍රශ්නෙට හොඳයි ළමයි අපි යමු ඊළඟ ප්‍රශ්නෙට රූපේ ඇති වෘත්තයේ කේන්ද්‍රය O වෙනවා දී ඇති තොරතුරු අනුව OCB හි විශාලත්වය OCB මෙන්න මේ කෝණේ OCB කෝණේ විශාලත්වය අහනවා OCB කෝණේ විශාලත්වය හොඳයි එහෙනම් දරුවනි අපිට රූප සටහනේ පේනවා මෙන්න මේ කොටස සමානයි මේ කොටස කියලා. ගානේ දත්තේ දීලා තියෙනවනේ ඉරි කැලලකින් මේ කැලල දෙක සමානයි කියලා. AB කියන්නේ ජාය. ජායේ හරිම දේ නම් මේ. O කියන කේන්ද්‍රයේ ඉඳන් ජායේ හරිම දහරහා C ලක්ෂයට ගිහිල්ලා තියෙනවා. ජායේ මධ්‍ය ලක්ෂය හරහා. එහෙනම් දරුවනි කේන්ද්‍රයේ සිට ජායක මධ්‍ය ලක්ෂය හරහා යනවා නම් අනිවාර්යෙන්ම මෙතන ලම්බ වෙනවා අංශක 90ක කෝණයක් නිර්මාණය වෙනවා. කේන්ද්‍රයේ සිට ජායක මධ්‍ය ලක්ෂ්‍ය හරහා ගමන් කරන රේඛාව ජායට ලම්බ වේ. මෙතන අංශක 90. මෙතන අංශක 90 නම් ප්‍රතිමුඛ කෝණ හරහා මේ කෝණයේ අගය අංශක 90යි කියලා ගන්න පුළුවන්. අපි යන්නේ මෙන්න මේ අඳුර කරලා තියෙන කෝණය O CB කෝණේ විශාලත්වය හොයන්න. හොඳයි. එන ළමයි නැවතත් තියෙනවා අපි යනවා මේ අංශක 50යි මෙන්න මේ කෝණයයි අතර සම්බන්ධයක් තියෙනවා. අංශක 50යි මෙන්න මේ කෝණයයි අතර සම්බන්ධයක් තියෙනවා. වෘත්ත ඡාපයකින් කේන්ද්‍රය ආපාතනය කරන කෝණයෙන් හරියඩක් වෙනවා පරිධි ආපාතනය කරන කෝණය. මේ කියන්නේ කේන්ද්‍රය ආපාතනය කරන කෝණය 50. පරිධි ආපාතනය කරන කෝණය තමයි මේ තියෙන්නේ. එහෙනම් මෙයාගෙන් හරියඩක් වෙනවා මෙයා. ඒ කියන්නේ මෙයා 25යි. වෘත්ත ඡාපයකින් කේන්ද්‍රය ආපාතනය කරන කෝණයෙන් හරියඩක් වෙනවා පරිධි ආපාතනය කරන කෝණය. මෙයා 50 නම් මෙයා 25යි. නැවතත් දරුවනි මම මෙන්න මේ ත්‍රිකෝණේ කෝණ දෙකක අගය ගන්න. මෙයා 90යි මෙයා 25යි. එහෙනම් ළමයි OCB කෝණය ධන අංශක 90 ධන අංශක 25 සමානයි 180යි. අර කුඩා ත්‍රිකෝණේ කෝණ තුනේ එකතුව 180ට සමානයි. ළමයි මේ දෙන්න එකතු කරාම 115යි අංශක 180 ධන OCB කෝණය 115 මම එහා පැත්තට ගෙනියනවා. එතකොට එයා ඍණ වෙනවා OCB කෝණය සමානයි 180 අඩු කිරීම 115. හොඳයි. OCB
CB කෝණය සමානයි 180න් 115ක් අඩු කරන්න 5යි 6යි අංශක 65ක් වෙනවා. අංශක 65ක් වෙනවා. අංශක 65ක් වෙනවා. හොඳයි. එහෙනම් දරුවනේ 2018 වර්ෂයේ අහපු අවසාන ජ්‍යාමිතිය ප්‍රශ්නේ තමයි මේ. හොඳයි. A B C D මෙන්න මෙයා E මෙන්න මේ කෝණය CIලු කෝණය CIලු මෙයා සමාන්තරයි මෙයා. හොඳයි. දියති රූපේ ABCE සමාන්ත්‍රාශ්‍රයකි. ABCE සමාන්ත්‍රාශ්‍රයකි. ABC හා D ලක්ෂ 4 ABCD කියන ලක්ෂ 4 වෘත්තයේ මත පිහිටයි. වෘත්තයේ මත පිහිටනවා නම් ඒ කියන්නේ එයා වෘත්ත චතුරස්‍රයක් කියලා. හොඳයි. දී ඇති තොරතුරු අනුව ECD විශාලත්වය ECD මෙන්න මේ කෝණයේ විශාලත්වය මේ අඳුරු කරපු කෝණයේ විශාලත්වය අහන්නේ. ECD කෝණයේ විශාලත්වය අහනවා. හොඳයි දරුවනේ. එහෙනම් අපි ආරම්භ කරමු. මෙන්න මේක. දෙන ලද තොරතුරු වල ඉන්න ගානට ඇතුල් වෙන්නේ. මේ කෝණයේ 100 නම් මෙන්න මෙයා 80ක් වෙනවනේ. සරල කෝණයක්නේ. මෙයා 80ක් වෙනවා. හොඳයි. එතකොට අපිට ගානෙම දීලා තියෙනවා මෙන්න මෙහෙම ABCE සමාන්ත්‍රාශ්‍රයක්. සමාන්ත්‍රාශ්‍රයක ඇති ලක්ෂණ අතර එකක් තමයි සම්මුඛ කෝණ සමානයි. සම්මුඛ කෝණ සමානයි. සමාන්ත්‍රාශ්‍රයක සම්මුඛ කෝණ සමානයි. එහෙනම් මට මෙයා 80යි කියලා දාන්න පුළුවන්. මට මෙයා 80යි දාන්න පුළුවන්. හොඳයි. මෙන්න මෙයා 80යි. right. එතෙන්ට ගියා. අපිට ඕනේ එයා නෙමෙයි උඩ මේ කුඩා කෝණය. ඒ වගේම අපි දන්නවා වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය තමයි මේ. වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය මේ. වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන වේ. එයාලම කියලා තිබුණා A B C D කියන්නේ වෘත්ත චතුරස්‍රයක්. වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන නම් මේ කෝණ දෙකේම එකතුව 100යි. මේ කෝණ දෙකේම එකතුව 100යි. මේ කොටසේ අගය 80 නම් මුළු කෝණයෙන් අර කෝණය අඩු කරයින් පස්සේ අංශක 20යි. එහෙනම් ළමයි DCE කෝණේ අගය අංශක 20ක් වේ. හොඳයි ළමයි මේ වීඩියෝ බලන්න බලලා ලයික් එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න ඒ වගේම තවත් යාළුවෙකුට බලන්න ෂෙයා කරන්න. මගේ අසිරිමත් ගණිත වැඩබිම YouTube නාලිකාව subscribe කරන්න කියලා පොඩි ඉල්ලීමක් කරනවා. එහෙනම් අයබෝවන්